විරාමයෙන් අනතුරු ඔබ නැවතත් අඟහරුවාදා පියුම්විල සමග විරාමයට යන්න කලින් අපි ඔබට බලාපොරොත්තුවක් දුන්න ඔබේ නිරෝගී සුවතාවය වෙනුවෙන් ඔබේ නිරෝගීත්වය වෙනුවෙන් වැදගත් වෙන කරුණු කිහිපයක් පිළිබඳව නිරෝගී සුව විශේෂඥයින් කතා බහ කරනවා කියලා. ඒ නිසා අද විශේෂයෙන්ම රාගම මෙල්ස්ටා හොස්පිටල් සම්බන්ධව සහ අපි කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා පෙනහළු පිළිකා සම්බන්ධයෙන්. ඒ නිසා මේ ගැන කතා බහ කරන්නට මේ ප්‍රවේශය ලබා ගන්න සූදානම් වෙන්නේ අපි ඔබ වරගෙන යන සූදානම් වෙන්නේ නිරෝගී සුව විශේෂඥ Get it. රෝගයක් අපිට වැළඳුනාට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර හොයාගෙන අපි ඕනෑතරම් තැන්වලට යනවා. ඕනෑතරම් වෛද්‍යවරුන් හොයාගෙන යනවා. කොහොම හරි මේ රෝගය සුව කරගන්න ඕනේ කියන කාරණේ තමයි අපේ හිත කියන්නේ. සහ අපි හැමෝම නිරෝගීත්වයෙන් ඉන්න හරි කැමතිනේ. ඒ නිසා ඒ කැමැත්ත නිසාවෙන් මේ හැම දෙයක්ම හොයාගෙන යනකොට සමහර වෙලාවට ඒ හොයාගෙන යන තැන් අපිට හම්බ වෙනකොට අපි හුඟක් පරක්කු වෙලා වැඩි වෙන්න පුළුවන්. කාලය වැය වෙලා වෙන්න පුළුවන්. නමුත් ඔබට කාලයක් වැය නොවි ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර හොඳම තැනින් හොඳම විදිහට ලබා ගන්න පුළුවන් තැනක් තමයි රාගම මෙල්ස්ටා හොස්පිටල්ස් කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව අද වැඩිදුර කරුණු ඔබට එකතු කරන්න අපි සූදානම් ඉන්නවා. ඒ වගේම මම ඔබට කතා බහ කරනවා කියලා පොරොන්දු වුණා පෙනහළු පිළිකා සම්බන්ධයෙන් වැඩි වශයෙන් අද දවසේදී කතා බහ කරනවා කියලා පොරොන්දු වුණා. ඒ නිසා මේ ගැන කතා බහ කරන්නට අපි බොහොමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා මැදිරියට අපත් සමගින් සම්බන්ධ වෙන්නට කියලා විශේෂඥ උරස් ශල්‍ය වෛද්‍ය ධම්මික රත්නායක මහතාට ආයුබෝවන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. ඉතින් වෛද්‍යතුමනි අපි දැනගන්න කැමතියි දැන් පෙනහළු පිළිකා සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරනවා කිව්වේ. අපි ඕනෑතරම් පිළිකා වර්ග අහලා තියෙනවා සහ අපි දැකලා තියෙනවා. එහෙම විවිධ පිළිකා වර්ග තියෙනකොට ඇයි මේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් මත් දවසේදී කතා කරන්නේ? අපි එතනින් ප්‍රවේශයක් ලබා ගමු. ඇත්තටම ජයනේ මම අද පෙනහළු පිළිකා ගැන කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද පෙනහළු පිළිකා පිළිබඳ භයානක තත්ත්වය ගොඩක් කෙනෙක් දැනුවත් වුණත් මෙහි තියෙන සුබදායක ආරංචි ගැන බොහෝ දෙනාගේ දැනුම ගොඩක් අවමයි. විශේෂයෙන්ම කතා කරනවා නම් පෙනහළු පිළිකාව තමා දැනට ලෝකයේ තියෙන පිළිකා මරණ අතරින් අංක 1 වෙන්නේ. ඒත් එක්කම ලංකාවේ තියෙන පිළිකාවලින් පිරිමෑගේ පිළිකාවලින් දෙවෙනි ස්ථානයත් සාමාන්‍ය තියෙන මුළුම පිළිකාවලින් හතරවෙනි ස්ථානයත් වෙන්නේ පෙනහළු පිළිකාව. දැන් මේ පෙනහළු පිළිකාවේ විශේෂත්වය මේ අය මුලින් අඳුරාගත්තොත් ඔවුන් 100% සුව කිරීමේ හැකියාව අපේ රෝහල් වල තියෙනවා. සමහරට ඔබට හිතෙන්න පුළුවන් අපි දියුණු වෙන රටක්. අපි ළඟ එහෙම තාක්ෂණයක් නැහැ කියලා. නමුත් මම බොහොම සන්තෝෂයි කියන්න අපේ රටේ වෛද්‍යවරු සතුව සහ රෝහල් සතුව මේ පෙනහළු පිළිකාවක් සම්පූර්ණයෙන්ම සුව කිරීමේ ලෝකේ පවතින ඉහළම තාක්ෂණය තියෙනවා. ඉතින් ඒ තුලින් ඔබ දැනුවත් නම් ඔබට ඒ සේවය ලබා ගැනීමේ හැකියාව ලංකාව තුලින් තියෙනවා. ඔබට වෙන කිසිම රටකට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තව දෙයක් මට කතා කරන්න ඕනේ. පෙනහළු පිළිකා ගොඩාක් අය අඳුරගන්නේ බොහෝම පැතිරුණු අවස්ථාවක. ඒකට හේතුව වෙන්නේ මේ අය තුල දැනුමක් නැහැ මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ අඳුනා ගැනීමට. මොකද ඔවුන් ඒවා බොහොම සුළුවෙන් තකලා ඒක ගැන ගණන් ගන්න නැතුව ඒවා මගහැරීමට ලක් වෙනවා. ඒ තුලින් නමුත් උන් ඉතා රෝගී වුණ අවස්ථාවේ තමයි රෝහලක් කරා එන්නේ. ඉතින් ඒ වෙනකොට ගොඩක් වෙලාවට මේ පිළිකාව මුළු ශරීරය තුල පැතිරිලා තියෙන්නේ. ඉතින් එතකොට තියෙන සුව කිරීමේ අවශ්‍ය තියෙන හැකියාවන් ගොඩාක් මද භාවයක තමයි පවතින්නේ. ඉතින් මේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරනවා කියලා කිව්වේ. දැන් වෛද්‍යතුමන් සඳහන් කළා ලංකාව කියලා කියන්නේ සාමවර්ධනයේ වෙමින් පවතින රටක්. මේ වගේ රටකට පවා මේ රෝගය සුව කරගන්න මේ පිළිකාවෙන් මිදෙන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා කියන කාරණේ. ඒ තාක්ෂණය ගැන කතා කරනකොට මෙල්ස්ටා හොස්පිටල් සම්බන්ධවත් අපි කතා බහ කරන්න ඕනේ. ඔබට උසස් තාක්ෂණයෙන් යුතුව සැප පහසුවෙන් ඒ වගේම ඔබට නිරෝගීත්වය කරා ළඟා කරලා දෙන්න පුළුවන් ආයතනයක් විදිහට අපිට රාගම මෙල්ස්ටා හොස්පිටල්
සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. වැඩිදුර තොරතුරු සඳහා කතා කරන්න පුළුවන් 077 22 991 98 කියන දුරකථන අංකයට 077 22 991 98 කියන දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු දැන කියා ගන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමනි දැන් අපි සඳහන් කළා මේ පෙනහළු පිළිකා පිළිබඳව ඇයි අපි වැඩි වශයෙන් මේ විදිහට කතා කරන්න කියන කාරණේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් පෙනහළු පිළිකාවක් මොන වගේ වයස් කාණ්ඩවල ඉන්න පුද්ගලයන්ට ඇති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොන වගේ අයටද මේ පිළිකා ඇති වෙන්න ප්‍රබලම දෙයක් තියෙන්නේ කියන කාරණේ. අපි ඒ පිළිබඳව දැනුවත් කරමු. සාමාන්‍යයෙන් අපි වයස් කාණ්ඩේ කතා කරපුවාම තරුණ වයසේ ඉඳලා මහලු වයස දක්වා ඕනෑම කෙනෙකුට පෙනහළු පිළිකාවක් ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පෙනහළු පිළිකාවක් ගැන කතා කරනකොට අපි ඒකට හේතුකාරක හොයන්න ඕනේ. පෙනහළු පිළිකාවක් සඳහා තියෙන ප්‍රධානම හේතුව තමයි ස්මෝකින් නැත්නම් දුම්පානය. ඔබ ඍජුව දුම්පානය කරන්නෙක් විය හැකියි. එසේනම් ඔබේ අවදානම ඊටාම ඉහළ මට්ටමක පවතිනවා. ඒ ඇරුණු කල ඔබ වක්‍රාකාරයෙන් දුම්පානය කරන්නේ. එසේත් නැත්නම් ඔබේ ළඟින් ගැවසෙන කෙනෙක් නැත්නම් ඥාතියෙක් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් දුම්පානය කරනවා නම් ඔබටද එවැනිම අවදානමක් මේ පෙනහළු පිළිකාව සම්බන්ධයෙන් පවතිනවා. අනික තව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කෙනෙක් හිතන්න පුළුවන් මම ඉස්සර දුම්පානය කරා දැන් නවත්තලා තියෙනවා. දැන් අවුරුදු 5ක් මම දුම්පානය නවත්තලා තියෙනවා. දැන් අවුරුදු 10ක් නවත්තලා තියෙනවා. නෑ ඔබත් අවධානයෙන් පසු විය යුතුයි. මොකද ඔබටද ඒ අවධානම එලෙසම පවතිනවා. දුම්පානය ඇරුණු කාල සමහර වෙලාවට පරිසර දූෂක වායු විශේෂයෙන්ම හයිඩ්‍රෝකාබන ඉන්ධනවල දහනයෙන් විමුක්ත වෙන වායු විකිරණශීලී වායු සහ පරිසර දූෂකකාරක පෙනහළු පිළිකාවලට හේතු වෙනවා. මේ ඇරුණු කල සමහර වෙලාවට සමහර පවුල් ආශ්‍රිත පෙනහළු පිළිකා පවතිනවා. ඉතින් ඔබේ ළඟම ඥාතියෙකුට පෙනහළු පිළිකාවක් තිබුණා නම් තිබෙනවා නම් ඔබත් දැඩි අවධානමකට ලක් වෙන කෙනෙක් වෙනවා. ඒ නිසා ඔබත් අවධානයෙන් පසු විය යුතුයි. යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වෙනවා නම් ඒ රෝග ලක්ෂණ කුමක් නිසාද යන්න ඒ පිළිබඳ අවබෝධයක් තියෙන වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගත යුතුයි. එතකොට වෛද්‍යතුමා සඳහන් කරන්නේ දැන් මේ පිළිකා රෝගී තත්ත්වයේ පෙනහළු පිළිකා රෝගී තත්ත්වයේ පරම්පරාගතව ඇති වෙන්න පුළුවන් හැකියාවක් සහ සම්භාවිතාවක් තියෙනවා කියන කාරණේද? ඇත්තටම ඒක පරම්පරාගතව නෙමෙයි. ඒක සමහර ජාන විකෘතිතාවය නිසා පෙනහළු පිළිකා ඇති වෙනවා. මේවා විශේෂයෙන්ම තරුණ වයසේදී ඇතිවෙන පෙනහළු පිළිකා. ඉතින් එහෙම ඇති වෙන්නේ සමහරට ඔබගේ ජානයක තියෙන විකෘතිතාවය නිසා. ඉතින් ඒ අයගේ ඒ තුළින් සහෝදරයෙකුට සහ ළඟම ඥාතියෙකුට එම ජානය හැකියාව තියෙනවා. අපි ඉන්නහටත් කතා කරමු කොහොමද දැන් වයස් කාණ්ඩ සම්බන්ධයෙන් සහ මේ පරම්පරාවෙන් එන්නේ නැහැ සහ කොහොමද මේ ජාන විකෘතිතාවය නැති වුණාට පස්සේ කියන කාරණේ කතා බහ කළේ. අපි මතක් කරමු ඉන්නහටත්. දැන් මොනවද පෙනහළු පිළිකාවක් හැදිච්චම තියෙන රෝග ලක්ෂණ කියලා ඔබට හිතේ. ඇත්තටම පෙනහළු පිළිකාවක විශේෂ රෝග ලක්ෂණයක් කියලා ඒකටම ආවේනික රෝග ලක්ෂණ නැහැ. මේ රෝග ලක්ෂණ බොහෝමයක් ඔබේ සාමාන්‍ය ශ්වසන රෝග ලක්ෂණ. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම ඔබ කැස්සක් හැදුනත් ගොඩක් වෙලාවට ගෙදරලා ඉන්න පුළුවන් මේක මේ කොවිඩ්ද දන්නේ නැහැ නැත්නම් වෙන ඉන්ෆෙක්ෂන් එකක්ද දන්නේ නැහැ කියලා ගෙදර. නමුත් නෑ දීර්ඝ කාලෙක පවතින කැස්සක්. ඒක තමයි ප්‍රධානම රෝග ලක්ෂණය පෙනහළු පිළිකාව. එහෙමත් නැත්නම් සෙම සමග ලේ ගැලීමක් නැත්නම් සෙම වල ලේ තිබීම. ඒ වගේ දේවල් පෙනහළු පිළිකාවක ලක්ෂණ. ඊළඟට ඔබට හදිසිය ඇති වෙන මහන්සි ගතිය නැත්නම් පසු කාලේ නැති වෙන ඇදුම තත්වයක්. මේ සියල්ල පෙනහළු පිළිකාවල රෝග ලක්ෂණ පුළුවන්. තව කෙනෙක්ගේ කටහඬ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බර අඩු වීමක්, කෑම අරුචියක්. මේ වගේ සාමාන්‍ය ලක්ෂණ තමයි පෙනහළු පිළිකාවල රෝග ලක්ෂණ. දැන් අපි ළඟට එන සමහර රෝගීන්ගේ පෙනහළු පිළිකාව ඉතා උග්‍ර ලෙස ශරීරය පුරා පැතිරලා තියෙනවා. නමුත් ඒ අයගෙන් අපි අහලා බලනකොට මේ රෝග ලක්ෂණ වුන් තුල බොහෝ කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. ඒවට වැඩි අවධානයක් යොමු වෙලා නැති වෙලා තිබුණා. එදිනෙදා කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිස ඔය වැඩිපුර ඕව දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැ. මොකක් හරි දැන් කැස්සක් හෙම්බිරිස්සාවක් වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාමත් වෛද්‍යතුමනි මේ අපි කරන්නේ කොහොම හරි ගෙදර තියෙන දෙයක් හෝ එහෙම ළඟම තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා එහෙම ඒ විදිහට පිළියමක් ඒ අවස්ථාවට අනුව පිළියමක් යොදා ගන්නව හැර මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වේවි කියන විශ්වාසය නැහැ. ඇත්තටම කියන්නේ ඒක තමයි මේ
කාලයක් තුළ යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනකොට ඔබ ඒට හුරු වෙනවා. ඔබ හිතනවා මේ කැස්ස මට දැන් මාස 2-3ක් යන ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඔව්. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම හේතුව. ඉතින් ඒ නිසාම තමයි ඔබ මූලික අවධියේ තියෙන පෙනහළු පිළිකාවක් හඳුනා ගැනීමෙන් වළකින්නේ. හොඳයි. අපි මේ කතා බහ කරමින් හිටිය කාරණේටම අපි නැවතත් යමු. දැන් අපි ඊළඟට පෙනහළු පිළිකාවක් මේ රෝග ලක්ෂණ ඔබ සතුව තියෙනවා නම් ඔබ වහාම ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සුදුසු පරීක්ෂණ කරලා අඳුනාගත යුතුයි. දැන් අපි හිතන අඳුනාගත්ත පෙනහළු පිළිකාවක ඊළඟට තියෙන ප්‍රශ්නේ මෙතන ලොකු ගැටලු ගොඩක් එනවා. දැන් පිළිකාවක් අඳුනාගත්තට පස්සේ ඒ රෝගියා සහ ඒ සම්බන්ධ සියලුම දෙනා ඊටාම භීතියකටපත් වෙනවා. මානසිකව බිඳ වැටෙනවා. මට මෙහිදී ප්‍රධාන වශයෙන්ම කිය යුත්තේ ඒ භීතිය තියෙන්නේ ඔවුන් ඒ සම්බන්ධව තියෙන නොදැනුවත්කම. ගොඩාක් වෙලාවට ඔවුන් සතුව තියෙන දැනුම පරණ දෙයක් වෙන්න පුළුවන්. පරණ අත්දැකීමක්. ඒ 1980 ගණන් වල 90 ගණන් වල තියෙන අත්දැකීමක්. නමුත් මේ 2021 දැන් අපි ළඟ තියෙන තාක්ෂණය ඊටාම ඉහළයි. දැන් මට කෙනෙක් පැවසුවා පෙනහළු ඔපරේෂන් එකක් කියන්නේ නහයෙන් බට දාලා පපුව දිගටම ලොකුවට පළලා පපුවට බට දාලා මුත්‍රා බට දාලා මේ ඔක්කොම කරනවා නේද කියලා. දැන් ඇත්තටම දැන් අපි ඔපරේෂන් එකක් කරද්දී එහෙම බට දාන්නෙත් නැහැ. ඒ අය ගොඩක් වෙලාට ඉතා සියුම් නලයක් සමහරට උරස් කුරට ඇතුල් කරනවා. පොඩි සිදුරු වලින් අපි ඔපරේෂන් කරන්නේ. ඒ අයට දැනෙන්නෙත් නැහැ ඔපරේෂන්. ඉතින් ඒකයි ඒ නොදැනුවත්කම නිසා තමයි ඔබ බිය වෙන්නේ. ඉතින් අපි කතා කරමු මොනවද ප්‍රතිකාර ක්‍රම කියලා. ඇත්තටම මූලික අවස්ථාවේ පෙනහළු පිළිකාවක් අඳුනගත්තොත් එය 100% නැත්නම් නිට්ටාවටම සුව කිරීමේ හැකියාව අප තුල පවතිනවා. ඒ ක්‍රමය තමයි ශල්‍ය කර්මයක් මගින් මේ පිළිකාව සහ ඒ අදාළ ආශ්‍රිත කොටස් ඉවත් කිරීම. මොනවද මේ පෙනහළු පිළිකාව සහ ආශ්‍රිත කොටස් කියලා කියන්නේ? පෙනහළු පිළිකාවක් කියන්නේ සාමාන්‍යයෙන් ගැටිත්තක්. ඒ තුල පිළිකා ශෛල පවතිනවා. මේ පිළිකා ශෛල ඕනම වෙලාවකින් මේ ගැටිත්තෙන් මුක්ත වෙලා ශරීරයට ඇතුල් විය හැකියි. මේ ඇතුල්වීම පාලනය කරන්නේ ඔබගේ වසා ගැටිති. මේ වසා ගැටිති පෙනහල්ල ආශ්‍රිතව පවතිනවා. ඉතින් අපි මූලික අවස්ථාවේ පෙනහළු පිළිකාවක් අඳුනගත්තාම ශල්‍ය කර්මයක් තුළින් ඒ පිළිකා ශෛල නැත්නම් ගැටිත්ත සම්පූර්ණයෙන්ම සහ ඒ ආශ්‍රිත වසා ගැටිති සියල්ලක්ම සියුම්ව ඉවත් කිරීමට ලක් කිරීමෙන් පෙනහල්ල තුළින් ඒ පිළිකාව සහ පිළිකා ශෛල මුළුමනින්ම ඉවත් කිරීමකට ලක් කරනවා. ඉතින් ඔබට මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ ශල්‍ය කර්මය අපි කරන්නේ යතුරු සිදුරු ක්‍රමයට. පොඩි සිදුරු දෙකක් හදලා එක සිදුරකින් අපි සියුම් කැමරාවක් ඇතුළු කරලා ඒ තුලින් ලබා ගන්න දර්ශන විශාල කරලා ඒ විශාලනය කරන දර්ශන වලින් තමයි අපි ශල්‍ය කර්ම කරන්නේ. ඉතින් ඒ මාර්ගයෙන් ඔබට කැපුමක් ඇති කරා වගේ වේදනාවක් එන්නේත් නැහැ. ඒත් එක්කම අපි විශාලන දර්ශන වලින් ඔපරේෂන් කරන නිසා ශල්‍ය කර්ම ඉතා සූක්ෂම විදිහට කරන්න පුළුවන්. සහ ඇතිවෙන රුධිර වහනය සමහර විට මිලිලීටර් 10ක් මිලිලීටර් 15ක් ඒ වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි රුධිර වහනය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා රුධිර පාරවිල්ලන අවශ්‍ය වෙන්නේ. සහ මේ රෝගීන් මේ වගේ ශල්‍ය කර්මයකින් පස්සේ පසුදින නැත්නම් දවස් 2කට විතර පස්සේ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවේ නියැලීමට හැකියාව ලැබෙනවා. ඉතින් සමහරට මේ මගේ වැඩසටහන සමහරට අහගෙන ඉන්න ඇති අපේ සමහර රෝගීන්. ඉතින් ඒගොල්ලන් තමයි මේකට හොඳම සාක්ෂිය වෙන්නේ. ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන් කොච්චර බයෙන්ද ආවේ ඊට පස්සේ ඒගොල්ලන් කොච්චර සාර්ථක විදිහට ප්‍රතිකාරයට ලක් වුණාද සහ ඊට පස්සේ දැන් ඒගොල්ලන් සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා වගේ. ඔව් ඉතින් මේ දැන් ওই විදිහට ප්‍රතිකාර ක්‍රම සහ කොයි විදිහටද ඔබ ආරක්ෂා වෙන්න ඕනි කියන කාරණේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මේ විදිහට කතා බහ කරනකොට අපි මෙල්සා හොස්පිටල් සම්බන්ධවත් ඔබට මතක් කරන්නට ඕනේ විශ්වාසනීය සේවයක් නිරෝගී දිවිපෙතක් සඳහා ඔබට මෙල්සා හොස්පිටල්ස් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට සඳහන් කරන්න ඕනේ රාගම නගරයේ පිහිටි හොඳම රෝහලක් විදිහට මේක අංග සම්පූර්ණ රෝහලක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. නවීන තාක්ෂණයේ වෛද්‍ය පහසුකම්
මේත් එකම උසස් වෘත්තිකයන්ගේ ඇසුර ඔබට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම ඔබට දරන්න පුළුවන් මිලකට තමයි මේ රෝහල තුලින් ඔබට සේවාවන් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඒ නිසා අර අතේ තියෙන මුදලට අපිට හොඳම සේවාවක් හොඳම නිරෝගීත්වයක් කරා යනවා නම් රාගම මේල්ස්ටා හොස්පිටල්ස් කියන කාරණයක් අපි මතක් කරන්න ඕන පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඔබට රෝහල හොයාගෙන යන කෙනෙක් නම් අපි ඔබට ලිපිනේ මතක් කරන්නම්. මේල්ස්ටා හොස්පිටල්ස් රාගම නම්බර 43 මහභාගයේ පාර රාගමට තමයි ඔබ යන්න ඕනේ. නම්බර 43 මහභාගයේ පාර රාගම කියන ලිපිනයට තමයි ඔබ යන්නට ඕනේ. ඉතින් මේ ගැන මේ විදිහට කතා බහ කරමින් ඉන්න අතරතුරදී දැන් වෛද්‍යතුමනි මේ කෙනෙක් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා මම හරි බයයි මේ වගේ ප්‍රතිකාර ක්‍රමයකට යන්න. එහෙම නැත්නම් ඒ කෙනාට ඒ දේ වැළඳුනාට පස්සේ පවුලේ උදවියත් හරි බයයි මේ ජීවිතේ නැති වෙයිද මේ ජීවිතේට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද අපෙන් ඒ කෙනා ගිලිහිලා යයිද ඕක දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකට බිය වෙන්න ඕනේ නැහැ කියන කාරණේ වෛද්‍යතුමා සඳහන් කළා. අපි තවදුරටත් සඳහන් කරමු මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඇත්තටම දැන් මම කතා කරේ මූලික අවස්ථාවේ පෙනහළු පිළිකාවක් සම්බන්ධව. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මූලික අවස්ථාවේ පෙනහළු පිළිකාවක් නෙමෙයිනේ මට තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් ප්‍රතිකාර ක්‍රම මොනවත් නැහැනේ කියලා. නමුත් එහෙම නැහැ. දැන් අපිට මෙන්න යතුරු සිදුරු ක්‍රමය මේ සියුම් ක්‍රමයේ මගින් ගොඩක් වෙලාවට පැතිරුණු පෙනහළු පිළිකාවකුත් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. අනික ඒ පෙනහළු පිළිකාව ඉවත් කිරීමෙන් ඔබට ගිහිල්ලා සමහර වෙලාවට අපි පැතිරෙන පිළිකාවක් අපි විශ්වාස කරනවා බොහෝ වෙලාවට පිළිකා ශෛල අපි පෙනහල්ල තුලින් ඉවත් කරාට ඔබේ ශරීරයේ වෙනස් කොටස්වල තැම්පත් වෙලා තියෙන පුළුවන්. ඒ තැම්පත් වූ ශෛල විනාශ කිරීමට අපි ඉන්න ඔබට ගිහිලා පිළිකා දූලක ඖෂධ වර්ග පාවිච්චි කරනවා. එහෙම ඊට ඔබට ගියාට පස්සේ සමහර වෙලාවට විකිරණ ප්‍රතිකාර තියෙනවා. තවදුරටත් ගියොත් ටාගටඩ් තෙරපි කියලා ඊ ප්‍රතිකාර තියෙන ඒ ප්‍රතිකාර වලින් විශේෂයෙන් මේ ශෛල අඳුනගෙන ඒ ශෛල විනාශ කිරීමට ලක් කරන ප්‍රතිකාරමය සමහරට බොන බෙහෙත් විදියට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. මේවා මේ තියෙන ඉහළම ක්‍රමයේ ප්‍රතිකාර දැනට ලංකාවේ පවතිනවා. ඒ හින්දා ඔබ පෙනහළු පිළිකාවක් කවර හෝ මට්ටමක තිබියදී අඳුනාගත්තත් ඔබ බිය විය යුතු නෑ. ඔබ විශ්වාස කරලා ඔබේ ප්‍රතිකාර ක්‍රමයේ විශ්වාස කරලා රෝහලකට යන්න ගිහිල්ලා මේ ප්‍රතිකාර ටික ගන්න. මට විශේෂයෙන්ම මෙහිදී කතා කරන්න ඕනේ අපේ ජනතාව තුළ මිත්‍යා මත තියෙනවා. රෝහලකට ආවොත් මේ උත්සන්න වෙනවා විවිධාකාර මිත්‍යා මත තියෙනවා. සහ මේ අනවබෝධය නිසා ගොඩාක් දෙනෙක් විවිධාකාර විකල්ප ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීමක් දැනට සමාජයේ දකින්න ලැබෙනවා. මොකද ඊටාම කනගාටුයි මට කියන්න සමහර අය අපි ළඟට යොමු වෙනකොට ඔපරේෂන් කරන්න බැරුව මේක සම්පූර්ණයෙන් හොඳ කරන්න බැරි තැනකට තරමට පිළිකාව විශාල වෙලා නැත්තම් පැතිරිච්ච අවස්ථාවක පවතිනවා. නමුත් ඒගොල්ලන්ත් එක්ක කතා කරපුවාම ඊට අවුරුද්දකට නැත්නම් මාස 6කට කලින් මේක අඳුනගෙන තියෙනවා. එතනින් එහාට මේගොල්ලන් කරලා තියෙන විකල්ප ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙලා. ඉතින් මේගොල්ලන් මේ විනාශය ලං කරගෙන තියෙන ඒගොල්ලන්ගේ නොදැනුවත්කම නිසා. එහෙම නැත්නම් කාගේ හරි පෙළඹවීමක් නිසා. ඉතින් මට කියන්න අවධාරණය කරලා කියන්න ඕනේ එය අපරාධයක්, ඒ විනාශයක්. එහෙම විය යුතු නෑ. ඔබගේ ළඟම තියෙන රජයේ රෝහලට හරියට ළඟම තියෙන රෝහලකට ආව නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා නම් ඔබ යොමු කරાવી අදාළ තැනකට මේ සුවපත් කර ගැනීම සඳහා. ඉතින් ඒ සුවපත් භාවය ඔබේ ජීවිතයට ලං කරගන්න ඔබට හොඳම දේ හොඳම විදිහට තෝරගන්න පුළුවන් රෝහලක් පිළිබඳව තමයි අපි මේ සඳහන් කරන්නේ මේල්ස්ටා හොස්පිටල්ස් කියලා කියන්නේ. අපි ඔබට කලිනුත් සඳහන් කළා ඔබේ නිරෝගීත්වය හොයාගෙන යනවා නම් ඔබේ නිරෝගීත්වය තියෙන්නේ කොතනද සහ ඒකට විශ්වාසනීය සේවයක් ලබා දෙන රෝහලක් ඔබට අවශ්‍ය කරනවා. ඒ නිසා ඉතින් ඔබට රාගම මේල්ස්ටා හොස්පිටල්ස් වෙතින් මේ කරුණු කාරණා හරි හැටියට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊටාම කාර්යශූර සහ ඊටාම සංවේදීව ඔබේ කරුණු වලට ඒ නිසි ප්‍රතිකාර ලබා දෙන ආයතනයක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වැඩිදුර තොරතුරු සඳහා ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා 077 22 991 98 කියන දුරකථන අංකයට. 077 22 991 98 කියන දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු ඔබට දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි මතක් කරන්න ඕනේ.
වෛද්‍යතුමනි දැන් අපි කතා බහ කළා මේකට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම තියෙනවා ඒ වගේම මේක සත්කමක් මගින් සුව කරන්න පුළුවන්කම තියෙනවා කියලා දැන් ඔබතුමා සඳහන් කරන විදිහට මේකට නිට්ටාවටම සුව කරන්න පුළුවන්කමක් තියෙනවාද අපිට මේක ප්‍රශ්නයක් නැතුව දැන් අපි හොඳ තත්වයක ඉන්නවා කියන මට්ටමකට එන්න පුළුවන් හැකියාවක් මේ තාක්ෂණයත් එක්ක තියෙනවද? ඇත්තටම චයනේ මූලික අවස්ථාවේ පෙනහළු පිළිකාවක් 80ක් දක්වා අපිට සම්පූර්ණ මුළුමනින්ම සුව කරන්න නැත්නම් නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒ හැකියාව අප සතුව තියෙනවා. ඊට අමතරව කෙනෙක් දැන් හිතන්න පුළුවන් මගේ මූලික අවස්ථාවේ නෙමෙයි දැන් මගේ පැතිරිච්ච අවස්ථාවක. ඒ අයටද සුදුසු ප්‍රතිකාර ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට ඔබේ ශ්වසන මාර්ගය අවහිර වෙලා තියෙනවා. අපි එයත් ඉතා සියුම් කැමරාවක් ශ්වසනාලය තුළට ඇතුල් කරලා ඔබගේ අවහිරතාවය මගේ හැල්ලා දීලා ඔබේ ජීවිතය සුවපත් තත්ත්වයට පත් කරනවා. ඊළඟ ප්ලූරා තරලයක් එකතු වෙනවා මේ පැතිරිච්ච පෙනහළු පිළිකාවලදී අපි ඒ වගේ වෙලාවදී තරලය නැවත ඇතිවීම වැළැක්වීමට ප්‍රතිකාර කරන මේ ආකාරයේ පැතිරෙනු පෙනහළු පිළිකාවල තියෙන විවිධ ව්‍යාකූලතා සමනයකට පත් කළා ඔවුන් නිසි ප්‍රතිකාර ක්‍රමයක් ලබා ගැනීමේ සුදුසු තත්වයකට පත් කිරීම පවා අපිට සිදු කරන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ජීවිතේ පවා මේ දවස් ගාණක් නැත්නම් මාස ගාණක් නෙමේ වසර ගණනකට යහපත්ව ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු කරගෙන ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට අපිට පත් කිරීමේ හැකියාව දැනට පවතිනවා. ඔව් ඒ තරම් විශ්වාසයෙන් යුතුව ඔබතුමන් සඳහන් කරනවා වගේම දැන් ඔබට පුළුවන්කම තියෙනවා දැන් ඔබ මේ වගේ රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක් නම් ඔබ නැවත මේ තරම් දුරට හිතන්න උවමනාවක් නැහැ. ඔබට පුළුවන්කම තියෙනවා හොඳම දේ හොඳ විදිහට තෝරගන්න. ඒ නිසා ඉතින් ඔබ කොයිතරම් දුරට ඔබේ නිරෝගීත්වය ගැන කල්පනා කරනවද කියන කාරණේදී මේ ගැන මතක් කරන්න අපි ඕන කියන කාරණයක් අපි මතක් කරන්න ඕනේ. ඉතින් නිරෝගීත්වය ගැන කතා කරනකොට රාගම මේල්ස්ටාර් හොස්පිටල් සම්බන්ධවත් අපි කතා බහ කරන්න ඕනේ. අපි කලිනුත් ඔබට කිව්වා හොඳ සේවාවක් ලබා ගන්න නිරෝගීත්වය උදෙසා ඔබට වැදගත් වෙන තැනක් තමයි මේ කියන කාරණේ. ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පැය 24 පුරා බාහිර රෝගී ප්‍රතිකාරාංශය විවෘත වෙලා තියෙනවා. ඒ වගේම පැය 24ම හදිසි ප්‍රතිකාරාංශයත් විවෘත වෙලා තියෙනවා. වගේම නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් නවීන විද්‍යානුකූලව ඔබට කොයි විදිහටද මේ ගැන කතා බහ කරන්න තියෙන කියන කාරණේ දැන කියා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට දරන්න පුළුවන් උපරිම මිලක් තියෙනවා. ඒ නිසා ඒ උපරිම මිලනුත් පහළට ඇවිල්ලා ඔබට පුළුවන් විදිහට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් මේ ඔස්සේ තියෙනවා කියන කාරණය අමතක කරන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා මේ රෝහල වෙතට යන්න නම්බර 43 මහභාගයේ පාර රාගම කියන දුරකථන අංකයට අමතරව වගේම ඔබට මේ ලිපිණයෙන් හොයාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි ඔබට සඳහන් කරන්නේ. වෛද්‍යතුමනි දැන් අපි කතා බහ කරමින් හිටියේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් ඔබ සඳහන් කරපු විදිහට මේකට නිට්ටාවටම සුව වෙන මට්ටමටම යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කාරණේ අපි සඳහන් කරමු. අවසන් වශයෙන් අපිට මේ පෙනහළු පිළිකා රෝගී තත්ත්වයක් හෝ ඊට ආසන්න රෝගී තත්ත්වයක් ලක්ෂණ තියෙන කෙනෙකුට උනත් අවසන් වශයෙන් අපිට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? මට අවසන් වශයෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ තුල යම්කිසි ශ්වසන රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔබ ඒ සම්බන්ධව දැනුමක් ඇති වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔබේ රෝගයේ තත්ත්වය තහවුරු කරගන්න අවශ්‍යයි. ඒත් එක්කම පෙනහළු පිළිකා රෝගයෙන් තියෙන ඔබ රෝගියෙක් නම් ඔබට දිය යුතු පණිවිඩය තමයි ඔබ තනි නෑ. ඔබට අවශ්‍ය සුවය ලබා දීම සම්පූර්ණ සුවය හෝ එහෙමත් නැත්නම් ඔබට නැවත ඔබේ නැති වුණු ජීවිතේ නැති වුණු විශ්වාසය ලබා දීමට අපිට හැකියාව තියෙනවා. ඒ ඔබගේ ආර්ථික මට්ටම කුමක් වුවත් ඔබට ඒ හැකියාව ලංකාව තුල තියෙනවා. දියුණු රටකදී ලබා ගන්න සියලුම සේවය සියලුම ප්‍රතිකාර ක්‍රම අප සතුව තියෙනවා. ඒ විශ්වාසය තබා ගන්න කියන එක තමයි මට අවසාන වශයෙන් ඔබට දිය යුතු පණිවිඩය. නිරෝගී බව ඔබේ ජීවිතයට එකතු කරගන්නකොට කොයිතරම් දුරට ඔබ සුවතාවයකින් ඉන්න ඕනේද? ඔබේ සුවතාවය කොතනද තියෙන්නේ කියන කාරණේ බොහොම වැදගත් වෙනවා. ඉතින් අපි ඔබේ නිරෝගී බවට බොහොම වැදගත් වෙන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමයි මේ කතා බහ කළේ. අද වැඩි වශයෙන් පෙනහළු පිළිකා සම්බන්ධයෙන් අපි කතා කළා. ඒ වගේම රාගම මේල්ස්ටාර් හොස්පිටල් සම්බන්ධවත් අපි ඔබට කරුණු එකතු කළා. ඔන්න ඔබට විශ්වාසනීය සේවයක් ලබා ගන්නවා නම් රාගම මේල්ස්ටාර් හොස්පිටල් ඔබ ළඟින්ම බොහොම ආදරෙන් ඉන්නවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. පැය 24 පුරා ඔබට සේවය ලබා දෙන්න මේ රෝහල සූදානම්ින් ඉන්නවා. ඔබ රෝහල හොයාගෙන යන කෙනෙක් නම් ඔන්න නම්බර 43 මහභාගයේ පාර රාගම කියන ලිපිණයට තමයි ඔබ යන්නට ඕනේ. ඉතින් ඔබට සුවවත් දිවිපෙවතක් සඳහා සුවතාවයකින් යුතුව මේ ගමන ආරම්භ කරන්න මේ රෝහල ඔස්සේ පුළුවන් හැකියාවක් තියෙනවා කියන කාරණයක් මතක් කරන්න ඕනේ.
ඉතින් මේ ගැන මේ විදිහට කතා බහ කරනකොට අපිත් එක්ක මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කතා බහ කරන්නට සම්බන්ධ වුණු විශේෂඥ උරස් ශල්‍ය වෛද්‍ය ධම්මික රත්නායක මහතාට බොහොමත්ම ස්තුති වෛද්‍යතුමනි මේ කරුණු කාරණා අපිට මේ විදිහට රැගෙන එන්න උදව් උපකාර කළාට සහ මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් අයබෝවන්. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.